समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्य सुनन्तु सग्मुखदं धम्मश्रवण कालो अयं भदन्तात् धम्मश्रवण कालो अयं भदन्तात् धम्मश्रवण कालो अयं भदन्तात् नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स अशुभाय चित्तं भावेहि एकगं सुसमाहितं सतिकाय गतात्यन्तु निब्बिधा बहुलो भवति सद्धर्म श्रवणाभिलाषी श्रद्धा संपन्न पिन्वतुनि ඊ타ම ධර්ම ගෞරවයෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සතවෙත කරුණාවෙන් දිසූ සද්ධර්මය ශ්‍රවණය කරන්නටයි සූදානම් වෙන්නේ. පින්වත්නි, ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් විසින් අවබෝධ කොටගෙන ලෝසතට සසර දුකින් එතර වීම පිණිස දේශනා කරන්නා වූ ධර්මයක් ශ්‍රවණය කරන්නට ලැබීම පවා මේ සසරේ පින්නතුන ඊටාම දුර්ලභ කාරණාවක්. ඒ දුර්ලභ වූ අවස්ථාව සැලසෙන්න සසර ගමනේ අපි ඒ වෙනුවෙන්ම මහා කුසල සම්භාරයක් රැස් කරලා තියෙන්න ඕනේ. අද මේ පින්වන්ත පිරිස තමන් ඒ ධර්මලාභයේ ලැබමින් ලොව පුරා සිටින සියලු සදහවතුන්ටත් ඒ ධර්මලාභය සලස්වන්නට ඊටාම සතුටින් සත්පුරුෂ චේතනාවෙන් සූදානම් වෙන වෙලාවයි. ඒ නිසා දේශනාවේ දායකත්වයන් දරන පින්වන්ත හැමටත් ශ්‍රවණය කරන්නා වූ සියලු දෙනාටමත් උතුම් ධර්මාවබෝධයේ පිණසම මේ දේශනාව පවතිවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව හැම දිනම ධර්ම ශ්‍රවණය කරමු. පින්නතුනි, සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ සංයුත්තයක් කියලා කියන්නේ සූත්‍ර එකතුවක් කියන එකයි.
නොයෙක් කරුණු මුල් කරගෙන සූත්‍ර කොටස් කරලා එකතු කරලා සංග්‍රහ කරලා තියෙන නිසා සංයුත්ත නිකාය කියලා කියනවා. උදාහරණයකට කොසල් මහරජතුමා පිළිබඳව වදාළ දේශනා සහ කොසල් මහරජතුමා අතර ඇතිවෙච්ච සාකච්ඡා ඇතුළත් කොටසට කෝසල සංයුත්තේ කියනවා. එක වෙනමම සූත්‍ර එකතුවක්. මේ විදිහට දේවතා සංයුත්තේ, දේව පුත්ත සංයුත්තේ, සක්ක සංයුත්තේ, යක්ක සංයුත්තේ, අනමතග්ග සංයුත්තේ, ඥාන සංයුත්තේ, සච්ච සංයුත්තේ, මග්ග සංයුත්තේ, සතිපට්ඨාන සංයුත්තය ආදී වශයෙන් සංයුත්ත ගණනාවක්ම පින්නතුනේ සංයුත්ත නිකායේ තියෙනවා. මේ සංයුත්ත නිකායේ එක සංයුත්තයක් තමයි පින්නතුනේ වංගීස සංයුත්තේ. වංගීස සංයුත්තේ. වංගීස හාමුදුරුවෝ මුල් කරගෙන වදාළ දේශනා තමයි වංගීස සංයුත්තේ තියෙන්නේ. වංගීස සංයුත්තේ සූත්‍රයක් තියෙනවා. සූත්‍රයේ නම ආනන්ද කියන සූත්‍රය. මොකද්ද සූත්‍රයේ නම? ආනන්ද සූත්‍රය. පින්නතුනේ කවුද මේ වංගීස හාමුදුරුවෝ කියලා කියන්නේ? වංගීස හාමුදුරුවෝ කියලා කියන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ බුදුමුවින් අගපදවි ලැබූ මහරහතන් වහන්සේ නමක්. පදුමුත්තර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලම පින්නතුනේ බුදු මුවින් විවරණ ලබාගෙන ආව ඒ අගපදවිය වෙනුවෙන්ම. පින්වත්නි, පෙරුම්දම් පුරාගෙන ආපු මේ වංගීස හාමුදුරුවෝ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ලබාගෙන මේ ගෞතම සාසනයේ බොහෝ උත්තමයන් වහන්සේලා විවරණ ලබාගෙන තියෙන පින්නතුනේ කාගෙන්ද? පදුමුත්තර බුදුරජාණන් වහන්සේගෙන්. ඉතින් මේ වංගීස හාමුදුරුවොත් එහෙමයි. අගපදවියක් ප්‍රාර්ථනා කරගෙන විවරණ ලබාගෙන එතන ඉඳලා පින්නතුනේ දෙව්මිනිස් සැප ලැබමින් පාරමී ධම් සපුරා ගනිමින් අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ තරා කුල පුත්‍රයෙක් වෙ පුදුන වංගීස කියලා තරුණයෙක්. බ්‍රාහ්මණ කුලයේ. ඇයි වංගීස කියන්නේ? වංග කියන රටේ උපන් නිසා වංගීස කිව්වා. වංගීස කියන එකේ තේරුම වචනයේහි අධිපතිකම් දරන්නා කියන එක. වංග රටේ උපන් නිසා වංගීස කිව්වා. වංගීස කියන එකේ තේරුම වචනයේහි අධිපතිත්වය දරන්නා. මේ වංගීස කියන බ්‍රාහ්මණ පුත්‍රයාට තිබුණා අගනා ශාස්ත්‍රය. මොකද ශාස්ත්‍රය? වංගීස තරුණයට පුළුවන් පින්නතුනේ මැරිච්ච ඕනම කෙනෙකුගේ හිස් කබලට තට්ටු කරලා කියන්න ඉපදුනේ කොහෙද කියලා. දැන් මේක කරනකොට පින්නතුනේ මුළු මහත් සමාජයේ ඉන්න මිනිස්සු මොකද කළේ? කොහොමත් මිනිස්සු පින්නතුනේ ඉන්න අයට වඩා තැර දෙනවනේ මැරිච්ච අයට. දැන් මිනිස්සු මොකද කළේ? මැරෙන ගානේ ඔලු කටුව අරගෙන යනවා කවුරු ළඟටද? වංගීස බ්‍රාහ්මණයා ළඟට. මොකටද? ඉපදුනේ කොහෙද කියලා අහගන්න. ඔන්න එක්කෙනෙක් ඇවිල්ලා ඔලු කටුවක් අරගෙන විල්ලා දීලා කියනවා අනේ උත්තමයන් වහන්සේ මෙන්න මේ අපේ මාමා මැරිලා ඉපදුනේ කොහෙද කියලා කියනකොට ඔන්න තට්ටුවක් දාලා කියනවා නිරයේ තමයි ඉපදුනේ. තව එක්කෙනෙක් ඔන්න අරගෙන එනවා මේ විදිහටම ඔන්න තට්ටුවක් දාලා කියනවා හිස් කබලට ඉපදුනේ ඔන්න දිව්‍ය ලෝකේ. දැන් මේ ශාස්ත්‍රයෙන් මෙයා වැඩ කරනවා. මුළු සමාජෙමයි පිළිපදි මැරෙන ගානේ උළු කටුව අරගෙන කවුරු ළඟටද? වංගීස තරුණයා ළඟට. දැන් වංගීස තරුණයා තට්ටු කර උපදින තැන කියනවා. දැන් මේ හේතුවෙන් බොහෝ මොහොතට ලාභ සත්කාරත් වංගීසට ලැබුණා. දැන් හොඳ ආදායම් මාර්ගයක්. මැරෙන එක ඉවරෙකුත් නැහැ. තට්ටු කරලා කියන එක ඉවරෙකුත් නැහැ. බුදුරජාණන් වහන්සේටත් මේ ශාස්ත්‍රය පුළුවන්. හැබැයි වංගීස වගේ නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේට තිබුණා ඥානයක්. මොකද්ද? චුතෝපපාත ඥානෙ. සත්වයා කර්මානුරූපව චුත වෙන හැටි, කර්මානුරූපව චුත වෙච්ච සත්වයා ඒ කර්මානුරූපව නැවත උපදින හැටි තථාගතයන් වහන්සේ බුදු වෙසින් දකිනවා. ඔය විදිහටම පින්නතුනේ දා මිනිස්සු බුදුහාමුදුරුවෝ ළඟටත් ආවා. මොකටද?
මැරිච්චයි ඉපදුනේ කොහෙද බලන්න. කොසල් රජුරුත් ආවනේ. කොසල් රජුරුත් කෝසල මල්ලිකාව මැරුණට පස්සේ දින 7ක් තිස්සේ බුදුහාමුදුරු හමුවෙන්ට ආවා කෝසල මල්ලිකාව ඉපදුනේ කොහෙද අහන්න. දැන් හිතන්න බලන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙනවා කියන එක මොනතරම් දුර්ලභද? ඒ දුර්ලභ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා වැඩ ඉන්නේ කොච්චර කෙටි කාලයක්ද? ඒ කෙටි කාලයක් මැරිච්චයි ඉපදුනේ කොහෙද කියලා කියන්න වැය කළොත් බුදු කෙනෙකුගේ බුද්ධ කාර්ය කරන්න පුළුවන්ද පින්නත් කරන්න බෑ. දැන් මැරිච්ච කෙනෙක් ඉපදුනේ ඇයි කියලා දැනගෙන මොකද්ද ලාභේ? නිවනට අදාළද? නෑ, නිවනට මාවත වෙන්නෙත් නෑ. දැන් මැරිච්ච අය ඉපදුනේ මෙහි කියලා එදත් අදත් මිනිස්සු හොයනවා. අදත් හොයනවා. මලවුන් ගෙන්නනවා. නේද? දැන් අපි හිතමු මලවුන් ගෙන්නලා දැන් මැරුණේ අම්මා වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්. දැන් ඔය මලවුන් ගෙන්නද්ද කිව්වොත් එහෙම මම මේ ඉඩමෙම ඉන්නවා ප්‍රේතෙක් කියලා ගෙන්නපු අයට ඉන්න දෙයිද? එදාට ඒ මව්කම් පියකම් ඉවර තියනවද? එදාට ඒ මව්කම පියකම මොකුත් නැහැ පින්නත් නේ. මලවුන් ගෙන්නනවා කියලා ගෙන්නුවට පස්සේ අම්මා ප්‍රේතියක් වෙලා ඉඩමෙ ඉන්නවා කිව්වොත් තාත්තා ප්‍රේතෙක් වෙලා ඉඩමෙ ඉන්නවා කිව්වොත් එහෙම එතනින් ඒ දරු සෙනෙහස ඉවර කරනවද නැද්ද? ඉවර කරනවා පින්නත් නේ. දෙන බිල්ලක් දීලා යවනවද නැද්ද? යවනවා පින්නත් නේ. ඒ නිසායි කියන්නේ මේ සසර බොහොම අනතුරු සහිතද නැද්ද? අනතුරු සහිතයි. අපි ප්‍රේමයෙන් ඇලිච්ච තැනම තමයි අපිට අනතුර හැදෙන්නේ. ඒ නිසා මැරෙද්දි ඔක්කොම අත්හැරෙනවා. අත්හැරෙන්න කලින් එදාට අත්හැරෙන්නේ නැති ඒවත් එක්කම අත්හැරගන්න එක හොඳයි නේ. නේද? මැරෙනකොට ඔක්කොම අත්හැරින්නේ නැහැ. මොනවද අත්හැරින්නේ නැත්තේ? ඒ කර්ම කරගත්තු කර්ම කෙලෙස් රාග ద్వේෂ ආදී මුළුමනින්ම අතහැරෙන්නේ නැහනේ. හැබැයි මැරෙන්න කලින් මේවා අතහැරගන්නේ කොහොමද නැද්ද බලහත්කාරයෙන් හරි ආයාසෙන් හරි අතහැරගන්නේ කොහොඳයි. සසර දුකයි. නික්මෙන්නමයි සුදුසු. ඉතින් බුදුරජාණන් වහන්සේ දීඝනිකායේ පරිනිබ්බාන සූත්‍රයේදී වදාලා ආනන්ද මේ මිනිස්සු මැරෙනවා කියන එක අරුමයක් පුදුමයක් නෙමෙයි කිව්වා. දැන් මිනිස්සු වෙන්නේ කෙනෙක් මැරිච්ච ගමන් මේක පුදුමයක් වගේනේ. ඉපදුනේ කොහෙද අහන්න? බුදුරජාණන් වහන්සේ දාලා මේ මිනිස්සු මැරෙනවා කියන එක අරුමයක් පුදුමයක් නෙවෙයි. දැන් පින්වත්නි පළදරපු ගහක් දිරලා වැටෙනවා කියන එක පුදුමයක්ද? පිපිච්ච මලක් සුවඳ දීලා පර වෙලා වැටෙනවා කියන එක අරුමයක් පුදුමයක්ද? ගලන ගඟක් ගලාගෙන ගිහිල්ලා මුහුදට වැටෙනවා කියන එක අරුමයක් පුදුමයක්ද? පෙරදිගින් නැගිච්ච ඉර අපිට වැඩ තිබුණත් නැතත් තියෙන වැඩ ඉවර කරගත්තත් නැතත් අපර දිගින් බැහැලා යනවා කියන කර්මයක් පුදුමයක්ද? නෑ. පෙර දිගින් නැගිච්ච හඳ අපිට තව නිදියන්න ඕනකම තිබුණත් පින්නතොනේ අපර දිගින් බැහැලා යනවා කියන එක අරුමයක් පුදුමයක්ද? අරුමයක් පුදුමයක් නෙවෙයි. එහෙනම් මිනිහෙක් මැරෙන එක විතරක් කොහොමද මේ තරම් අරුමයක් පුදුමයක් වෙන්නේ නේද? මේක දිරපු ගහක් කඩාගෙන වැටුණා වගේ තමයි. පිපිච්ච මලක් පර වෙලා වැටුණා වගේ තමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට ක්‍රමයක් පෙන්නුවා මැරිච්ච අය ඉපදුනේ කොහෙද කියලා හොයාගන්න නෙවෙයි. මොකටද? මැරෙන්න කලින් තමන් ඉපදෙන්න කොහෙද කියලා හොයාගන්න ක්‍රමයක් කිව්වා. වැදගත්ම කාරණේ ඒකනේ. නේද? මැරිච්ච අය ගියපු දිහා හොය ඉන්නවට වඩා හොඳ නැද්ද? තමන් දැන් මැරිලා ගියොත් එහෙම තමන් උපදින්නේ කොහෙද කියලා හොයාගන්න එක. ඒකට බුදුරජාණන් වහන්සේ පෙන්නුවා කණ්ණාඩියක්. ඒකට කියනවා දහම් කැඩපත කියලා. මොකක් කියලාද කියන්නේ? දහම් කැඩපත. කැඩපතින් බලන්නේ මොකද්ද? මූණ. කාගේ මූණද? තමන්ගේ මූණනේ. කැඩපත තමන්ව බලා ගන්නට. එහෙනම් දහම් කැඩපතක් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නලා තියෙනවා පින්නතුනේ. අනුන් මැරිලා ඉපදුනේ කොහෙද කියලා හොයන්න නෙවෙයි තමන් දැන් මැරුණොත් උපදින්නේ කොහෙද හොයන්න.
මොකද ක්‍රමේ? කෙටියෙන් කියන්න. බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන පිළිබඳව ශ්‍රද්ධාව කිලුටු වෙලා paludu වෙලා නැත්තම් ඒ තිසරණය පිරිසිදුවටම තියෙනවා නම් එතන කරුණු තුනයි. බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ කෙරෙහි සරණ පිරිසිදුවටම තියෙනවා නම්. ඊළඟ එක හතරවෙනි එක සමාදන් වෙච්ච සිල්පද පහකින් යුක්ත පංචශීලය කිසිම තැනකින් paludu නොවි, කැලැල් නොවි පිරිසිදුවම ආරක්ෂා කරනවා නම්. සරලයිනේ. මේ කාරණා හතර තිසරණේ සහ පංචශීලය කිලුටු වෙන්න නොදී, paludu වෙන්න නොදී, කැලැල් වෙන්න නොවි මනාකොටම ආරක්ෂා කරනවා නම් බුදුරජාණන් වහන්සේ අපිට ඉඩ දුන්නා. මොකටද? මැරෙන්න කලින් තමන්ම තීරණය කරගන්න තමන් ගැන මං දැන් මැරුණත් හතර අපාය යන්නේ කියලා. ඔන්න කැඩපත. එතකොට පින්වත්නි ආය අනුන් ගැන හොයන්න දෙයක් තියනවද? අනුන් ගැන හොයන්න දෙයක් නැහැ නේ. දැන් පින්වත්නි වංගීස කියන තරුණයා වටා මිනිස්සු එකතු වුණා. ලාභ සත්කාර සැලැස්සුවා. දැන් වංගීස මේකෙන් ජීවත් වෙනවා. කාලයගේ ඇවෑමෙන් ජනපදයෙන් ජනපදයට මේ ශාස්ත්‍රයෙන් සල්ලි හොය වංගීස තරුණයා ගිහිල්ලා අන්තිමේදීම පින්නතුනේ වංගීස තරුණයා ආව දවසක් රජගහනුවරට. ඒ කාලේ රජගහනුවර තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ. හැන්දෑවක මිනිස්සු මල් පහන් ගිලම්පසාදිය අරගෙන විහාර පැත්තට යනවා දැකපු වංගීස කල්පනා කළා මෙච්චර සෙනගක් යන්නේ කවුරු හම්බ වෙන්නද? දැන් වෙන දිහාවල් වල කවුරු හම්බෙන්නද ආවේ? තමන් හම්බ වෙන්නයි. දැන් මේ කොහෙද යන්නේ? කොහෙද නුඹලා යන්නේ කියලා ඇහුවා. අපි යන්නේ විහාරෙට. සම්මා සම්බුදුරජාණන් වහන්සේ හමු වෙන්න. වංගීස ඇහුවා එහෙමද? ඒ උත්තමයා මටත් වඩා ඥානවන්තයෙක්ද කියලා ඇහුවා. දැන් වංගීස හිතාගෙන ඉන්නේ මම තමයි මේ ලෝකේ ඉන්නේ ඉහළම ඥානවන්තයා කියලා. ඒ මිනිස්සුත් එහෙම හිතාගෙන සත්කාර කරනවානේ. ඔන්න වරදින තැනක් අපිට. මොකද්ද? සමහර තැන්වලදී වඳින අය වැඳලා කෙලෙස් දුරු කරගන්නකොට වැඳුම් ලබන අය ලබන වැඳුමෙන් කෙලෙස් වැඩි කරගන්නවා. මට අරයත් වඳිනවා, මෙයත් වඳිනවා, අරයට කලින් වැඳේ මට. අරයට වැඳේ නෑ, මගේ ළඟට ඇවිල්ලා වැඳා. ඔන්න බලන්නකෝ අනුන්ගේ වන්දනාවෙන් කෙලෙස් හැදෙන හැටි. වෙන්නේ නැද්ද? වෙනවා කියනවත් නේ. දැන් බලන්නකෝ සභාවකට ගිහපුවාම මට ඉස්සරහම පුටුව තියලා තිබ්බා. ඒක ඇති හොඳටම හතර අපාය ළඟින්ද. ඒ පුටුව තියලා තියෙන්නේ කොහෙටද? වේදිකාව නෙවෙයි, නිරේ. වෙන කවුරුවත් ළඟට ඇවිල්ලා කතා කළේ නැහැ. මං මිනිස්සු 1000ක් අතරින් මං හොයාගෙන ඇවිල්ලා කතා කළානේ. බලන්නකො මානය ඒ කතාව කතා කරලා තියෙන කොහෙට යන් කියලාද? දුගතියට යන් කියලා. කෙලස් වැඩිලානේ. කෙලස් වැඩිලා බලන්න කොච්චර අපි අපේ හිත හදා ගන්න ඕනද කියලා පින්නවද? පුළුවන් තරම් මේවෙන් හිත ගලව ගන්නවා. දැන් වංගීසටත් හිතලා තියෙන්නේ මං තමයි ලොකුම ඥානවන්තයා. බාහිය දාරුචීරයටත් එහෙම වුණානේ. දී ගසාගෙන ගිහිල්ලා අන්තිමේදී නිරුවතින් ඉන්නකොට ඇඳ ගන්න දෙයක් නැති වුණාම දරපතුරු වලින් හදාගත්තු වස්ත්‍රයක් වහගත්තු හින්දා තමයි දාරුචීරය කිව්වේ. දැව සිවුරක් දරන හින්දා. දැව සිවුරක් දරාගෙන ඉන්නකොට මිනිස්සු හිතුවා මේ නම් රහතන් වහන්සේ නමක් වෙන්න ඇති. මිනිස්සුත් එහෙමනේ. රූක්ෂ ප්‍රතිපදාවම් පුරනකොට මිනිස්සු හිතනවා රහතන් වහන්සේ නමක් කියලා. යම් පහසුවක් සැපයක් විඳිනකොට ස්වාමින් වහන්සේ නමක් වුණත් මිනිස්සු හිතනවා ආපෝ මේ හාමුදුරුවෝ නම් සාසනේ ඉන්න කෙනෙක් නෙවෙයි. එහෙම නෑ. පරිහරණය කරන දේවල් වලින් උන්වහන්සේ සිල්වත්ද නැද්ද කියන එක මනින්න බෑ පින්නොත් නේ. එතකොට දැන් දාරුචීරයට මොකද උනේ දා? මිනිස්සු හිතාගත්ත රහතන් වහන්සේ නමක් කියලා හොඳට සත්කාර කරනකොට දන්නේම නැතුව දාරුචීරයට හිතුණා ඇත්තටම එහෙනම් රහත් වෙලා ඇති. එතන ඉඳලා රහතන් වහන්සේ නමක් කියලා තමයි දාරුචීරේ පෙනී හිටියේ. පෙර මිත්‍ර වෙච්ච දිව්‍ය පුත්‍රයෙක් ඇවිල්ලා කිව්වා නුඹ රහතෙකුත් නෙවෙයි රහත් වෙන ක්‍රමේ දන්න කෙනෙකුත් නෙවෙයි කියලා. ඒක තමයි ආපහු විහාරයට එන්න හේතු උනේ. ඉතින්
දැන් වංගීසටත් හිතෙනවා තමන් තමයි ලොකුම ඥානවන්තයා. ඔය කියන උත්තමයා මට වඩා ඥානවන්තයෙක්ද කියලා ඇහුවා. ඒ උත්තමයන් වහන්සේගේ ඥානයේ ඉස්සරහ නුඹේ ඥානෙ මොකද්ද කියලා ඇහුවා මිනිස්සු. ඒකත් එහෙමද? ඔය තරම් ඥානවන්තයෙක්ද බලන්න ඕන කියලා ගියා විහාරෙට. සම්මා සම්බුදුරජාණන් වහන්සේ වංගීස නුඹ ඉගෙනගත්තු ශාස්ත්‍රයක් එහෙම තියනවද? එහෙමයි තියෙනවා. මොකද්ද? මට පුළුවන් කිව්වා මැරිච්ච ඕන කෙනෙක්ගේ හිස් කබලට තට්ටු කරලා ඉපදුනේ කොහෙද කියලා කියන්න. එහෙමද? හොඳයි කිව්වා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ මැරිච්ච අයගේ හිස් කබල් කීපයක් ගෙන්නුවා. ගෙන්නලා එකක් දීලා කිව්වා මේකට තට්ටු කරලා කියන්නකෝ කිව්වා. වංගීස හරි උජාරුවෙන් තට්ටු කරලා කිව්වා නිරේ ඉපදුනා. හරියටම හරි. දැන් වංගීස හරි උද්දාමෙන් ඉන්නේ. ඊළඟ ඔලු කටුවක් දුන්නා. තට්ටු කරලා කිව්වා තිරිසන් ලෝකේ. හරියටම හරි බුදු වැසට යමු වෙනවා. ඊළඟ ඔලු කටුවක් දුන්නා මනුස්ස ලෝකේ කිව්වා හරියටම හරි. ඒකත් හරි. ඊළඟ එකක් දුන්නා දිව්‍ය ලෝකේ කිව්වා. දිව්‍ය ලෝකේ කිව්වා. ඒකත් හරි. දැන් එන්නම වංගීස හරි උද්දාමෙන් ඉන්නේ. හරිනේ ඔක්කොම. ඊළඟ එක දුන්නා. වංගීස තට්ටු කරලා බැලුවා බුදුරජාණන් වහන්සේ දිහා හොඳට. ඇයි වංගීස කියන්නේ? කොහෙද එකතුනේ? තව පාරක් තට්ටු කළා. දැන් වංගීසට ටික ටික දාඩිය දානවා නලලෙන් එහෙම. ඇයි වංගීස කියන්නේ? ආයෙත් පාරක් තට්ටු කළා. දැන් වංගීසට දන්න වංගීසට මේක කියාගන්න බෑ. බවත් ගෞතමයන් වහන්සේ මේක නම් මට කියන්න බෑ. ඒ ශාස්ත්‍රය මන් දන්නේ කිව්වා. මොකද්ද කළේ? සම්මා සම්බුදුරජාණන් වහන්සේ දුන්න සියලු කෙලෙසුන් නැසලා පිරිනිවන් පාපු උත්තමයන් වහන්සේ නමකගේ හිස් කබලක්. රහතුන් වැඩි මග වංගීස නෙවෙයි මාරයවත් දන්නේ කියනවනේ. මාරෝ මග්ගං නවින්දති. පිරිනිවෙයි උත්තමයන් වහන්සේලා වැඩි මාවත මාරයවත් දකින්නේ නැහැ. ගෝධික හාමුදුරුවෝ පිරිනිවන් පෑවට පස්සේ මොකද වුනේ? ගෝධික සූත්‍රය මාර සංයුත්තේ මහා කළු වලාවක් පින්වත්නි එහෙට යනවා මෙහෙට යනවා වේගින්. බුදුරජාණන් වහන්සේ වර කවුද කියලා දන්නවද මහණෙනි? නෑ ස්වාමීනි. මහණෙනි ඔය පවිතු මාරයා මගේ පුත්‍ර වෙච්ච ගෝධික ඉපදුනේ කොහෙද කියලා හොයනවා කිව්වා. මාරයාට හොයාගන්න බෑ මේ උත්තමයා කොහෙද පිළිසිඳ ගත්තේ කියලා. ඇයි පිළිසිඳ ගැනීමක් නෑනේ. පහන් සිලක් නිවිලා ගියාට පස්සේ ඒ නිවිච්ච පහන් සිල ගියේ කොහෙද කියලා ඔබටද හොයන්න පුළුවන් මට හොයන්නද පුළුවන්? කාටද හොයන්න පුළුවන්? නේද? පහන් සිලක් තිබුණේ නැද්ද? තිබුණා. ඒ තිබිච්ච පහන් සිල නිවුණට පස්සේ කොහෙද ගියේ කොහෙද තියෙන්නේ කියලා හොයන්න පුළුවන්ද? හොයන්න බෑ. මාරයටත් එහෙමයි වෙන්නේ. දැන් වංගීසටත් කියන්න බෑ මේ පිරිනිවන් පෑ උත්තමයා කොහෙද ඉපදුනේ කියලා. ඒ වෙලාවේ වංගීස ඉල්ලුවා බබත් ගෞතමයන් වහන්සේ ශාස්ත්‍රය මට උගන්වන්න බැයිද කියලා ඇහුවා. උගන්වන්නම් කිව්වා. හැබැයි ඔහොම බෑ. හිත මුඩු කරලා කහවත ඇඳලා පැවිදි වෙන්න ඕන කිව්වා. වංගීස හාමුදුරුවෝ අර ශිල්පය ගන්න බලාපොරොත්තුෙන් පැවිදි වුණා. නමුත් පස්සේ කාලේ වංගීස හාමුදුරුවෝ සැබවින්ම නිවන අරමුණු කරගෙන සිත පිහිටුව ගත්තා. පින්නතුනේ වංගීස හාමුදුරන්ගේ විශේෂ හැකියාවක් තිබුණා. ඒ තමයි උන්වහන්සේ ඒ මොහොතට පින්නොත්ති ගාථා කියනවා. යම් සිදුවීමක් වුණොත් ඒ මොහොතේදීම සැනින් ගාථාවක් හදලා ගාථාවක් කියනවා. අපි කියන්නේ හිතවන කවි කියනවා කියලා. අන්න ඒ වගේ ඒ මොහොතේම පින්නොත්ති වැටහෙන එකෙන් ධර්මපදයක් කියනවා. ලස්සන ගාථාවක් කියනවා. දැන් ස්වාමින් වහන්සේලා හිතුවා මේ වංගීසට වෙන වැඩ නැතුව ඇති මං හිතන්නේ. දීපු කර්මස්ථාන එහෙම වඩන්ට වෙලාවක් නැතුව ඇති. ඇයි මේ කොයි වෙලාවෙත් කවි කියන්න මේ කවි හිතන්න එපැයි. දැන් කියන්න නම් මේවා ඉස්සෙල්ලා ගොතාගෙන බලාගෙන ඉන්න එපැයි. ඔය කවි ගොත ඉන්නව මිසක කවි ගැන හිත ඉන්නව ඇරෙන්න වෙන වංගීසට නම් මේ ශාසනයේ වැඩ කරන්න නැතුව ඇති කියලා හිතුණා. හිතලා මේ කතාව බුදුරජාණන් වහන්සේට කිව්වා. බුදුරජාණන් වහන්සේ වංගීස හාමුදුරුවෝ ගෙනලා ඇහුවා වංගීස ඔබ වහන්සේ ඔය කියන කවි ගාථා ඒ වෙලාවෙම හිතලා කියනවද නැත්නම් කලින් හිතලා සැලසුම් කරලා කියනවද කියලා කිව්වා.
වංගී සාන්තුරුගේ අනේ ස්වාමීනි මට කවි ගැන හිත ඉන්න වෙලාවක් නැහැ කිව්වා. මං කවි ගැන හිත ඉන්නේ මට ඒ වෙලාවෙම වැටහෙනවා මං ඒ වෙලාවෙම මේක කියනවා. බුදුරජාණන් වහන්සේ මොකද වදාළේ? වංගීස හොඳයි එහෙනම් දැන් මට එකක් කියන්නකෝ කිව්වා. බලන්න අපේ ශාස්ත්‍රඥ වහන්සේ වංගීස එහෙනම් මට ගාථාවක් කියන්නකෝ දැන්. වංගීස හඳුරු බොහොම සතුටින් බුදුසිරිපා වැඳලා ඒ වෙලාවෙම පින්වත් බුදුරජාණන් වහන්සේ ගැන ගාථාවක් කියවා. හරි ලස්සනට. සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාදු නාදයක් දීලා කිව්වා සාදු සාදු වංගීස නුඹ මගේ ශාසනයේ වහා වැටහීම් ඇති භික්ෂූන් අතර අග්‍රයි කිව්වා. ඔන්න බලන්න බුදු මුවින් අගපදවියක් ලැබූ උත්තමේ. දවසක් පින්වත්නි අග්‍ර උපස්ථායක ආනන්ද හාමුදුරුවෝ මේ වංගීස හාමුදුරුවෝ සමග පිණ්ඩපාතේ වැඩියා. මේ ආනන්ද හාමුදුරුවෝ කියන්නේ මහා පිං ඇති උත්තමයන් වහන්සේලම. මහා ගුණවන්ත උත්තමයන් වහන්සේලම. ආනන්ද හාමුදුරුවෝ කියන්නේ පින්වත්නි ලෝකෙට බොහෝ කරුණාවන්ත තෙරුන් වහන්සේලම. මොනතරම් කරුණාවන්තද කිව්වොත් අදටත් පින්වතුනේ පිරිත් දේශනා පවත්වද්දි ස්වාමින් වහන්සේලාට අවවාද කරලා තියෙන්නේ කොහොමද? ආනන්දත් තේරෝවිය කාරුණ්‍ය චිත්තං උපට්ඨපෙත්වා පරිත්තං බනිතබ්බං. අදත් අපිට කරන අවවාදයේ තමයි පිරිත් කියද්දී හරියට ආනන්ද හාමුදුරුවෝ වගේ කරුණාසිතක් උපද්දවාගෙන පිරිත් කියන්න කියනවා. ආනන්ද හාමුදුරුවෝ වගේ ඒ තරම් කරුණාවන්තයි උන්වහන්සේ. ආනන්ද හාමුදුරුවෝ දකින්න සියල්ලෝම හරි ප්‍රියයි. උන්වහන්සේට සත්කාර කරන්න සියල්ලෝම හරි ප්‍රියයි. උන්වහන්සේට වඳින්න පුදන්න සියල්ලෝම හරි ප්‍රියයි. ආනන්ද හාමුදුරුවෝ රන් කඳක් වගේ ශරීරයක් තිබ්බ උත්තමේ. බුදුහාමුදුරුවෝ බුදු මුවින්ම වර්ණනා කළ ආනන්ද හාමුදුරන්ගේ ලස්සන අබිරූපෝ අතිශයින්ම ලස්සනයි කිව්වා බුදුහාමුදුරුවෝ. දස්සනීයෝ දෙකුම් කලුයි කිව්වා ආනන්ද හාමුදුරුවෝ. ඉතින් ආනන්ද හාමුදුරුවෝ ධර්මයේ එහෙම දේශනා කරනකොට ඊටාම දෙවඟනන් බඳු රූමත් ස්ත්‍රීන් පින්නතුනේ තල්ලත්තු තියාගෙන දෙපැත්තෙන් පවන් සලනවා. තරම්ම ලස්සනයි ආනන්ද හාමුදුරුවට පිරිස ලං වෙනවා. කොසල් මහරජුරුවන්ගේ අන්තපුර කාන්තාවන් 500කට අන්තපුරේ බණ කිව්වෙත් ආනන්ද හාමුදුරුවෝ. උන්වහන්සේගේ හැඩරුව මොනතරම් ලස්සනද කිව්වොත් උන්වහන්සේගේ හැඩරුවෙහි නිමිති අරගෙන හඬෙහි නිමිති අරගෙන ඒ බිසෝවරු 500 පුත්තු 500ක් වැදුවා ආනන්ද හාමුදුරුවෝ වගේමයි පුත්තු 500ම. පස්සේ මහ ගැටලුවකුත් ඇති වුණා. කොසල් රජුරෝ එක කට්ටිය කියලා ඔන්න බලන්න බණ කියන්න වැඩිය විතරයි පුත්තු ඔක්කොම ආනන්ද හාමුදුරුවෝ වගේ කියලා. පස්සේ බුදුරජාණන් වහන්සේ මේක සමනයකට ලක් කළා. ඒ තරම් ආනන්ද හාමුදුරුවෝ ලස්සනයි. හැබැයි දෙවඟනන් බඳු ස්ත්‍රීන් ආනන්ද හාමුදුරුවෝ ළඟ ඉඳගෙන පවන් සැලුවත් පින්නතුනේ ඒ වෙනකොට ආනන්ද හාමුදුරුවෝ සෝවාන් ඵලයටපත් වෙලා විතරයි. කවදාකවත් ආනන්ද හාමුදුරුවන්ගේ හිතේ මේ කවුරුවත් ගැන කාම සිතිවිල්ලක් රාග සිතිවිල්ලක් ඉපදිලා නැහැ. සෝවාන් වෙච්ච උත්තමේ කාමරාග මුළුමනින්ම දුරු කරලා නැහැ. එහෙත් ආනන්ද හාමුදුරුවෝ සෝවාන් වෙලා විතරයි හිටියේ. මේ තරම් දෙවඟනන් බඳු ස්ත්‍රීන් පින්නතුනේ පවන් සලසල හිටියත් ළඟට වෙලා ආනන්ද හාමුදුරන්ගේ හිතේ කවදාකවත් කාම සිතිවිල්ලක් නම් ඉපදිලා නැහැ. මොකද්ද හේතුව? හේතුව තමයි ආනන්ද හාමුදුරුවෝ හැම වෙලාවකම සිත පිහිටුවගෙන හිටියේ තථාගත බුදුරජාණන් වහන්සේ ගැන. අග්‍ර උපස්ථායක හාමුදුරුවනේ ආනන්ද හාමුදුරුවෝ. ආනන්ද හාමුදුරුවන්ට තථාගත බුදුරජාණන් වහන්සේගෙන් තොරව පින්නතුනේ සිතිවිලි මාත්‍රයක්වත් තිබිලා නැහැ. අන්න ඒ නිසා වෙනත් ලාමක කෙලෙස් සිතිවිල්ලකට ඉඩ හැදිලා නැහැ ආනන්ද හාමුදුරුවන්ගේ සිතට එන්න. ඉතින් ආනන්ද හාමුදුරුවෝ එහෙම ධර්ම දේශනා කරනකොට පිණ්ඩපාතේ වැඩම කරලා දානේ වළඳලා ඉන්න අනතුරුව ධර්මයේ එහෙම දේශනා කරනකොට
බොහෝ දෙනා ඊටාම මනවින් බණහඬට ඇහුම්කන් දීගෙන හිටියා. හැබැයි වංගී සහමුදුරුවන්ට ධර්මයේහි අරමුණක් ගන්න බැරි වුණා. අර රූමත් ස්ත්‍රියක්ගේ රූපය දැකලා වංගී සහමුදුරුවන්ගේ හිතේ බලවත් වූ රාග ගින්නක් ඉපදුණා. මේ කෙලෙස් සහිත හිතේ ඇති ඒකනේ. රාග ගින්න හිතේ ඇවිලුණට පස්සේ රාගයෙන් යටපත් වෙච්ච වංගී සහමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට කියනවා මොකද්ද? ස්වාමීනි මගේ හිත රාගින් පිච්චෙනවා කිව්වා. ස්වාමීනි මගේ හිත රාගින් පිච්චෙනවා කිව්වා. කාම රාගේන දයිහාමි චිත්තං මේ පරිදයිහති සාදු නිබ්බාපනං බ්‍රෝහි අනුකම්පාහි ගෝතම. බලන්නකො මේ වංගී සහඳුර කියන එක. වංගී සහඳුර ආනන්ද හරන්ට කතා කළේ ගෞතමයන් වහන්සේ කියලා. ඒ ගෞතමයන් වහන්සේ කියන්නේ ආනන්ද හාමුදුරුවෝ ගෞතම වංශී පින්වත්නි. පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පිය මහ රජුරෝ සුද්ධෝදන රජතුමා, සුද්ධෝදන රජුරුවන්ගේ සහෝදරයා අමිතෝදන රජුරුව, අමිතෝදන රජුරුවන්ගේ පුතා කවුද? ආනන්ද හාමුදුරුවෝ. නේද? ගෞතම වංශේ. ඒකයි කිව්වේ ගෞතමයන් වහන්සේ කාම රාගේන දයිහාමි චිත්තං මේ පරිදයිහති. ගෞතමයන් වහන්සේ මගේ හිත කාම රාගින් පිච්චෙනවායි කිව්වා. කාම රාගින් දැවෙනවා. සාදු නිබ්බාපනං බ්‍රෝහි. ඒ රාග ගින්න නිවා ගන්න මට අනුකම්පා කරලා ක්‍රමයක් කියන්න කිව්වා. බලන්නකො වංගී සහඳුරන්ගේ ගුණය. වංගී සහඳුරන්ගේ කෙලෙසයක් ඇති වුණා. ඒ පෘථග්ජනකම නිසා. ඒක හරි. හැබැයි මේ ලෝකේ නිවන් දකින්න ඕනේ, නිවන් දකින්න ඕනේ, නිවන් දකින්න ඕනේ කියලා සාදු කී ඉන්න කී දෙනෙක් ඉන්නවද? ඇති වෙන කෙලෙස් හංගගෙන ඉන්න. වැඩෙන අකුසල් සංගවන තියෙන කෙලෙස් ධර්මදරයන් වහන්සේ නමක් අතින් කියලා ඒ කෙලෙස්ේ නිවා ගන්න දුරු කර ගන්න මට ක්‍රමයක් කියලා දෙන්න කියලා ක්‍රමේ අහගන්න නැතිව ඒ කෙලෙස් ධර්මය හංගවගෙන ඇතුලේ පවත්ව ගන්නයි කොච්චර ඉන්නවද නිවනට සාදු කිව්වට නේ මේ ශාසනයේ දියුණුවක් ලබන්න පුළුවන් කෙලෙස් සංගවන අයට නෙවෙයි. එහෙනම් ඇති වෙච්ච කෙලෙස් ධර්මදර සත්පුරුෂයෙක් ඉස්සරහ කියලා ඒක දුරු කරගන්න ක්‍රමය අහගන්න කෙනාට. වංගී සහඳුර කිව්වා මගේ හිතේ රාගයක් උපන්න ස්වාමීනි මට නිවා ගන්න ක්‍රමය කියන්න කියලා. බලන්නකෝ මේ ගුණය. අතුලාන්ත රාගසිත පවත්ව ගන්නයි කොච්චර ඉන්නවද මැරෙන තුරා. නේද පින්වත්නි? අකුසල සිතිවිල්ලක් ඉපදුනත් ඒක බොහෝ අනර්ථයක් නේ. ඉතින් වංගී සහමුදුරන්ට ඕන උනේ අනේ ලැජ්ජාවයි කියලා මේ අකුසල සිතිවිල්ල පවත්ව ගන්න නෙවෙයි. උන්වහන්සේට ඕන උනේ ලැජ්ජාව වෙන්නේ අකුසල සිතිවිලි උපදින එක නෙවෙයි, කෙලෙස් උපදින එක නෙවෙයි. ලැජ්ජාව තමයි පින්වත්නි මේ උපදින කෙලෙස් ඉපදුනා කියලා දැන පවත්ව ගන්න එකනේ. වංගී සහමුදුර ඉල්ලුවා ඒක නිවා ගන්න ස්වාමීනි ක්‍රමයක් කියන්න කියලා. හරි වැදගත් ගුණයක් පින්වත්නි මේ ශාසනයක. හැබැයි Tamanට ඇතිවෙච්ච ක්ලේශ ධර්මයේ කියන්නත් ඕන සත්පුරුෂයෙක් එක්ක ධර්මයට අනුගතවම හිතන ධර්මයට අනුගතවම කතා කරන කෙනෙක් එක්ක. නැති වුණොත් මොකක් වෙයිද? සීලයක් රකින්නේ නැති, ධර්මයක් පිළිගන්නේ නැති, කෙලෙස් වලට වසඟ වෙච්ච කෙනෙක් අතින් කවුරු හරි කිව්වොත් එහෙම අනේ මගේ හිතේ මහ බලවත් රාගයක් ඇති වුණා, රාග ගින්න ඇවිලිලා ඉන්නේ කියලා කිව්වොත් එයා ඒක දුරු කරන්න ක්‍රමේ කියයිද? ඒ උපදුනා කියන සිතිවිල්ලෙන් එයාම ප්‍රයෝජන ගන්න බලයිද? ඔය දෙකෙන් මොකද වෙන්නේ පිටත්? වෙන්නේ එහෙමද රාගේ ඉපදුනද කියලා ඒකින්ම තමයි එයා ප්‍රයෝජනය ලබා ගන්න හදන්නේ. දුප්පතාගේ දුප්පත්කමට පිහිට වෙන්න කියලා රාගයේ සංසිඳව ගන්න අවස්ථා නැද්ද? තියෙනව වෙනවද? කෙලෙස් හැසිරෙන හැටි. කරුණාවේ වේසෙන් එනවා මොකද්ද? රාගය. වංචක ධර්ම. ඒකයි කියන්නේ ධර්මදර උත්තමයෙක් එක්කම මේක කියන්නේ. සත්පුරුෂයෙක් එක්කම කියන්න. Tamanට වෙච්ච අකටයුත්තකට
ඒ වෙලාවේ ඇතිවෙච්ච ද්වේෂයට පහරක් ගැහුවා නම් කාට හරි ඕක කෙනෙක් අතින් ඇවිල්ලා කිව්වොත් අරය මට මෙන්න මෙහෙම කිව්වා මං ඒ නිසා ගැහුවා. අනේ එහෙම කරන්න එපා. එයා කිව්ව එක අත්තරින්ද සතර අපායේ ලගින්න ඕනේ නෑනේ කියන අයද වැඩි. ගහන්න නෙවෙයි තිබ්බේ කියන අයද වැඩි. වැඩියෙන්ම ලෝකේ ඉන්නේ ගහන්න නෙවෙයි තිබුණේ කියන අයනේ. ඒ කියන්නේ මොකක්ද? ගහන්න නෙවෙයි තිබුණේ කියලා කියනවා නම් මේ නොකිය කියන්නේ මොකද්ද? මරන්නයි තිබුණේ කියලා. හිතන්න බලන්න. අන්න ඒ නිසා තමයි කියන්නේ සත්පුරුෂයෝ එක්ක පින්නත් මේවා කතා කරන්න ඕනේ. ධර්මයට අනුව හිතන අය එක්ක කතා කරන්න ඕනේ. රාග ගින්න දුරු කරගන්න ක්‍රමයක් කියන්නේ කිව්වට පස්සේ ආනන්දහරෝ කිව්වේ මොකද්ද? ඔය රාගය ඇති වුණේ මොකක් නිසාද? සංඥායේ විපරියේසෝ චිත්තන්තේ පරිඩයිහති. නිමිත්තං පරිවජ්ජේහි සුභං රාගූප සංහිතං. මේ ලෝකේ යම් කිසි කෙනෙකුට පින්වතුනේ ක්ලේශයක් ඇති වෙනවා නම් ඇති වෙන්නෙම සංඥාවන්ගේ වරද නිසා, සංඥාවන් වැරදි ලෙස ගැනීම නිසා. ඒ කියන්නේ අනිත්‍ය දේ නිට්ටයයි කියලා ගත්තම, දුක් සහිත දේ සැපයි කියලා ගත්තම, නිස්සාර දේ සාරයි කියලා ගත්තම සංඥා විකෘතියක් නේ. වැරදි දැනීමක්ද නැද්ද? වැරදි දැනීමක්. එතකොට මේ කේසාලෝමා ආදී වශයෙන් කියන මේ කුණු ගොඩවල් 32ක් නේ. මේක එක කුණු මල්ලක් නෙවෙයි, කුණු දෙකක් නෙවෙයි, කුණු තුනක් නෙවෙයි, කුණු 32ක් එකට ගැට ගහපු මල්ලක් කොහෙද තියෙන්නේ කියලා අහුවොත් එහෙම ඒ කුණු 32ක මල්ලක් තමයි මම කියන්නේ ඔබ කියන්නේ නේ. දැන් මේ කුණු මල්ලකටම කුණු මල්ලක් කෙරෙහි පින්වත්නි වැරදි සංඥාවක් ඇති වුණාම නේද අපි උද්දාම වෙන්නේ මානය. තව කෙනෙක් කෙරෙහි රාගය කුණු මල්ලක් කුණු මල්ලකට පෙම්බදිනවා. එහෙම ගන්න තියෙන්නේ. කෙනෙකුට ප්‍රේමයක් ඇති වෙනවා කියලා කියන්නේ මොකද්ද? කුණු මල්ලක් කුණු මල්ලකට ප්‍රේමයක් ඇතිවීමක් නේ. එහෙම ගන්න තියෙන්නේ. එතකොට ඒ කුණු මල්ල පින්වත්නි සුදු වුණොත් එහෙම අපිට රාගයක් ඇති වෙන්න පුළුවන් සමහර විට. සංඥාව වැරදිනේ. මල්ල මොන පාට වුණත් ඇතුලේ තියෙන්නේ අසුචි නං. පාත්‍රේ රත්තරන් වුණාට ඇතුලේ තියෙන්නේ අසුචි නං. නේද? සංඥාවන් වැරදුනම පින්වතුනේ නොඇලෙන්න ඕන තැන ඇලෙනවද නැද්ද? නොඇලෙන්න ඕන තැන ඇලෙනවා පින්වත්නි. නොඇලෙන්න ඕන තැන ඇලෙනකොට පින්වත්නි පිහිටන්න ඕන තැන් වලින් නොපිහිටනවද නැද්ද? නොපිහිටනවා. ධර්මයේ පිහිටන්නේ. කාමේහි ඇලෙනවනේ. ඇලෙන තැන ගැටුම තියනවද නැද්ද? ඇලෙන තැන ගැටුම තියනවා. ඔය සියලු විරහ ගීත, ප්‍රේම ගීතවල ප්‍රතිඵලයද නැද්ද? මම මේ පුංචි උදාහරණයක් කියන්නේ. සරලව හිතලා බලන්න. සියලු විරහ ගීත ප්‍රේම ගීතවල ප්‍රතිඵලයද නැද්ද? ප්‍රේම ගීතවල ප්‍රතිඵලය. මම මේ කියන්නේ වෙන මොකුත් නෙමෙයි. සියලු වෙන්වීම ආරම්භ වෙන්නේ මොකෙන්ද? එක්වීමෙන්නේ. සියලු ගැටීම් පටන් ගන්නෙ කොතනින්ද? ඇලීම් වලින්. නේ? සියලු වෙන්වීම පටන් ගන්නෙ කොහෙන්ද? බැඳීම් වලින්. සියලු මරණ පටන් ගන්නෙ සියලු මරණ පටන් ගන්නෙ කොහෙන්ද? ඉපදීමෙන්. අන්න ඒ නිසා හරි දේ ලෝකේ හරි ලෙස දකින්න. ලෝකේ අනිත්‍යයි. අනිත්‍ය ලෙස දකින්න. ලෝකේ දුකයි. දුක දුක හැටියට දකින්න. ලෝකේ වෙනස් වෙනවා. වෙනස් වෙන ලෝකේ වෙනස් වෙනවා කියලා දකින්න. ගඟක් පහළට ගලනවා. පහළට ගලන බව දකින්න. නෑ නෑ ගඟ පහළට ගලන්නේ නෑ කියලා වැරදි සංඥාවන් ගත්තත් දවසක් එනවා මේ ගඟ මහ මුහුදට වැටෙනවා. අන්න ඒ ඇත්ත ඇති සැටියට දැනගෙන ජීවත් වෙන්න කියලා ආනන්ද හාමුදුරුවෝ වාද කළා. ඉතින් ඔබටත් අවවාද කරන්න තියෙන්නේ ඇත්ත ඇති සැටියෙන් දකින්න. සියලු දෙනාට
උතුම් නිවන පිණිස මේ දේශනාව පවතිවා කියන ප්‍රාර්ථනාව තබමින් ධර්මානුශාසනාව නිමා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පින්යති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සීලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහසයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා වසේවා.